ආයුබෝවන් සුබ දිනයක් හැමෝටම. තොරතුරු හා sannivedana තාක්ෂණ ශිල්පී NVQ level 4 පාඨමාලාව හදාරන දරුදරුවන් වෙනුවෙන් ඕගලන්ට පාඩම් මාලාවක් ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ යටතේ මොඩියුල් අංක 7 යටතේ අපි අද කතා කරන්න යන්නේ install and configure operating system කියන මොඩියුල් එක. ඒකේ පළවෙනි කාර්ය අංකය check hardware compatibility with operating system කියන කාර්ය ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. එතකොට check hardware කියලා තියෙනවනේ. hardware කියන්නේ දුඩකාංග. ඒ කියන්නේ අපිට අතින් අල්ලන්න පුළුවන් නැත්නම් tangible devices නැත්නම් සියලු භෞතික කොටස් අපි හඳුන්වන්නේ මොකද්ද? hardware කියලා. එතකොට මේ hardware පාඩමේදී මේ hardware දැනුම නැත්නම් උපාංග කියන දැනුම නැත්නම් මේ components ගැන දැනුමක් ඕගලන්ට දැනගන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ කාර්යය කියලා තියෙනවා check hardware compatibility with operating system කියලා. check hardware කියන්නේ hardware එක check කරනවා. compatibility කියන්නේ ඒ අපිට ඒ operating system එක යම් operating system එකක් ඒ hardware එකට install කරන්න පුළුවන්ද compatible ද කියලා බලන එක. ඉතින් එහෙම කරන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕනේ ඒ hardware අපි පාවිච්චි කරන hardware එක මොකක්ද කියන එක. නැත්නම් ඒ දුඩකාංගය මොකක්ද කියන එක. එතකොට ඒ දුඩකාංගය මොකක්ද කියලා දැනගන්න නම් අපිට ඒ පරිගණකයේ තියෙන මූලික දුඩකාංග කොටස් ටික නැත්නම් උපාංග කොටස් ටික දැනගන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි බලමු මුලින්ම පරිගණකයේ මූලික කොටස් ටික. ඒ යටතේ අපි මුලින්ම කතා කරන්න යන්නේ ප්‍රොසෙසර් එක ගැන. ඒ යටතේ කාරණා නැත්නම් උපාංග 12ක් ගැන අපි කතා කරන්න යනවා. CPU එක, motherboard එක, RAM එක, hard drive එක, video card එක, sound card එක, DVD ROM drive එක, power supply එක, computer casing එක, keyboard එක, mouse එක සහ monitor එක. පරිගණකයක් වුණාම මේ මූලික කොටස් 12 අනිවාර්යෙන් තිබෙන්න අවශ්‍ය වෙනවා. නැත්නම් පරිගණකයක් ක්‍රියාත්මක වෙන්න මේ මූලික කොටස් 10 අනිවාර්යෙන් ඕනේ. ඊට අමතරව තව වුණා වෙබ් කැමරා, ස්පීකර්ස් ඒ වගේ ඒවාත් අපිට පරිගණක සම්බන්ධ කරන්න පුළුවන්. ඒවා අත්‍යවශ්‍ය කාරණා නෙමෙයිනේ. අපිට මේ මූලික කාරණා 12 අනිවාර්යයෙන්ම පරිගණකයක් ඔපරේට් කරන්න අවශ්‍ය වෙනවා. එතකොට අපි මේ පාඩම යටතේ ඉස්සෙල්ලම බලන්නේ මේ කොටස් 12 හරියට අඳුන ගන්න. එහෙනම් ඉස්සෙල්ලම ඒ කොටස් 12 යටතේ පරිගණකයේ මූලික කොටස් සවිස්තරාත්මක හඳුනා ගන්න තමයි අපි දැන් යන්නේ. ඒ යටතේ අපි බලමු පළවෙනි උපාංගය අපි දැන් කිව්වා CPU එක. CPU කියන්නේ මොකද්ද? Central Processing Unit. නැත්නම් ප්‍රධාන දත්ත සැකසුම් ඒකකය. මේ ප්‍රධාන දත්ත සැකසුම් ඒකකය අපිට පරිගණකයේ තියෙන වැදගත්ම කොටසක්. දැන් ඕගලන්ගෙන් අහනවා කවුරු හරි කෙනෙක් ඕගොල්ලෝ ගාව පරිගණකයක් තියෙනවද කියලා. ඒතර ඕගොල්ලෝ දෙනවා ඔව් හරි නෑ හරි උත්තරයක්. අපි තුමු ඔව් කියලා උත්තරයක් දුන්නා කියලා. ඔව් කියලා දුන්නා නම් ඒ කෙනා අහනවා නේද ඕගලන්ගෙන් ඔයා ගාව තියෙන මොන වගේ පරිගණකයක්ද කියලා. ඒතර ඕගොල්ලෝ දෙන ඊළඟ උත්තරේ මොකක්ද? ඊළඟ උත්තරේ තමයි ඕගොල්ලෝ කියනවා මං ගාව තියෙනවා Core i3 පරිගණකයක්. නැත්නම් Core i7 පරිගණකයක්. නැත්නම් කියනවා Core i9 පරිගණකයක් කියලා. මොකද්ද මේ Core i3, Core i7, Core i5 කියන්නේ මොනවාද? නැත්නම් අලුතෙන් තියෙනවා දැන් Core i9 කියලා ප්‍රොසෙසර් එකක්. ඒතර අපි මේ හඳුන්වන්නේ පරිගණකයේ CPU එක නැත්නම් ප්‍රධාන දත් සැකසුම් ඒකකයේ නමින් තමයි පරිගණකය හඳුන්වන්නේ. ඒ CPU එකේ නම තමයි අපි කිව්වේ මොකද්ද? Core i3, Core i7, Core i9 ඒ වගේ processors වල නම්. එතකොට ඒ යටතේ අපි බලමු දැන් මේ ඕගලන්ගේ රූපසටහනේ රූප රාමුවේ තියෙනවා Intel Core i7 4th generation processor එකක්. ඉතින් දැන් CPU හදන ආයතන ගත්තොත් ලෝකේ ගොඩක් ආයතන CPU නිෂ්පාදනය කරනවා. ඒ අතරින් ප්‍රමුඛම ආයතනය තමයි Intel කියන ආයතනය. Intel ආයතනය ඕගොල්ලෝ දන්නවා හුඟක් ජනප්‍රිය අර ලෝකයේ තියෙන බ්‍රෑන්ඩ්ස් වලට ඒ කියන්නේ එක එක උපාංග වලට තියෙනවානේ වෙන්නුණු නමක් Intel කියන්නේ ඒ වගේ නමක්. ඒතර Intel ආයතනය හදපු processors වර්ග කීපයක් තියෙනවා. Intel Pentium 4, Dual Core, Core to Do, Core i3, Core i5, Core i7, Core i9 වගේ විවිධ වේග පරාස ඔස්සේ ඒ කියන්නේ පරිගණකයේ වේගයම ඉන්නේ අපි ගිගාහර්ට්ස් වලින් ඉස්සර නම් අපි මන්නේ මෙගාහර්ට්ස් වලින් දැන් ගිගාහර්ට්ස් වලින් මම 2.3 2.8 3 4 ඒ වගේ ගිගාහර්ට්ස් විවිධ ගිගාහර්ට්ස් වලින් අපිට වෙළඳ පොලේ Intel පරිගණක process
ලබා ගන්න පුළුවන්. එතකොට AMD ආයතනයත් ඒගොල්ලන්ගේ ගොඩාක් කාණ්ඩ මේ රූප සටහනේ ඔයගලන්ට පේනවා රූප රාමුවේ පේනවා AMD පරිගණකයත් විවිධ processor types නිෂ්පාදනය කරනවා. Motorola ආයතනයත් ඒ වගේ විවිධ processors නිෂ්පාදනය කරනවා. පරිගණකයේ තියෙන ප්‍රධානම වැදගත් කොටස හැටියට CPU එක අඳුන ගන්න වෙනවා. දැන් අපි පාඩමේ මුලදී කිව්වා අපි පරිගණකයේ කොටස් අඳුන ගන්න ඕනේ කියලා මුලින්ම. ඇයි ඒ? අපි පරිගණකයකට යම්කිසි operating system එකක් ඇතුළත් කරන්න යනවා නම් install කරන අපි පරිගණකයට ඒ operating system එක ඇතුළත් කරනවට අපි කියන්නේ copy කරනවා කියලා නෙමෙයිනේ. install කරනවා කියලා. install කරන එකේ copy එකේ වෙනසක් තියෙනවා. install කරද්දී අපි පරිගණකයේ තියෙන දත්ත පරිගණකයේ තියෙන උපාංගවල තියෙන configuration එකට අදාළව files copy වීම තමයි අපි කියන්නේ මොකද්ද install කරනවා කියලා. ඉතින් මෙහෙම අපි පරිගණකයකට operating system එකක් install කරන්න ගියාම install කරන්න යද්දී ප්‍රථමයෙන් අපි දැනගන්න ඕනේ ඒ අපි පාවිච්චි කරන process එක මොන වගේ process එකක්ද කියලා. අපි පාඩමේ ඉදිරි පියවරවල් වලදී ඉගෙන ගන්නවා කොහොමද අපි අපේ පරිගණකයේ processor එක මොන වගේ එකක්ද කියලා බලාගන්නේ කොහොමද කියන එක. ඕගලන්ට ඉස්සරහදී මම ඒක කියලා දෙනවා. ඉතින් එහෙම process එක මොකක්ද කියන එක ඕගොල්ලෝ හොයාගත්තත් ඕගොල්ලෝ දැනගන්න ඕනේ මේ අපි පාවිච්චි කරන process එක මොන වගේ එකක්ද නැත්නම් තමන් පාවිච්චි කරන කම්පියුටර් එකේ processor එක දැන් මම කිව්වා කාණ්ඩ කීපයක් ඒ කාණ්ඩ වලින් මොන වගේ process එකක්ද කියන එක අඳුන ගන්න ඕනේ. මොකද අපිට යම් operating system එකක් install කරනකොට ඒ install කරන operating system එකේ කියනවා අනිවාර්යෙන් requirements ටික. ඒකේ කියනවා Core i3 processor එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. නැත්නම් RAM එක මෙච්චර තියෙන්න ඕනේ. hard disk එක මෙච්චර තියෙන්න ඕනේ. ඒ වගේ උපාංග වල විස්තරයක් ඕගලන්ට ඉස්සරහදී විස්තරයක් ඕගලන්ගේ පරිගණකය ගැන දැනගන්න වෙනවා. ඉතින් ඒ පරිගණකවල ඒ විස්තර දැනගන්න නම් අපි කලින් කරන්න ඕනේ මුලින්ම ඉගෙන ගන්න ඕනේ ඒ උපාංග මොනවාද කියන එක. ඒ යටතේ තමයි අපි මුලින්ම process එක ඉගෙන ගත්තේ. මෙතන ඕගලන්ට පේනවා CPU එකක්. නැත්නම් central processing unit එක. ඔයගොල්ලෝ හිතනවාද මේක පරිගණකයේ මොළය. මේකේ නමින් තමයි අපි පරිගණකයේ අර මම ඕගලන්ට කලින් කිව්වා Core i7, Core i5 ඒ වගේ නමින් හඳුන්වනවා කියලා. මේ තියෙනවා මෙතන ඒ processor එක උඩ මෙහෙම ගහලා තියෙනවා. ඒ විස්තරය ලියලා තියෙනවා මේ processor එක මොන වර්ගයේ processor එකක්ද කියන එක. හැබැයි අපිට මේක පරිගණකයේ ගලවලා බලන්න එපයි මේ processor එක මොකක්ද කියන එක. අපිට ඇත්තටම පරිගණකය විවෘත කරන්නේ නැතුව පරිගණකයේ තියෙන විධාන පාවිච්චි කරලා අපිට ඒ පරිගණකයේ තියෙන processor එක මොන වගේ එකක්ද කියන එක අපිට බලා ගන්න පුළුවන්. අපි ඒක ඉස්සරහ පියවරවල වලදී ඕගලන්ට පැහැදිලි කරනවා කොහොමද අපි පාවිච්චි කරන processor එක මොකක්ද අපි පාවිච්චි කරන RAM එක මොනවාද ඒ කියන්නේ අපේ කම්පියුටර් එකේ තියෙන RAM එක මොකක්ද hard disk එකේ capacity එක මොනවාද කියන එක අඳුන ගන්න. එහෙනම් අපි දැන් processor එක ගැන යම් දැනුමක් ලබා ගත්තා. අපිට තියෙන කාලෙත් එක්ක අඩුපාඩු තියෙන නිසා ඒ කියන්නේ පොඩි කාලයක් අපිට ලැබෙන නිසා අපි ඊළඟට යමු එහෙනම් මේ processor එක සවි කරන්නේ අපි මව්පුරුව නැත්තම් motherboard එක. ඔයගොල්ලෝ දැකලා ඇති මේ රූප රාමුවේ තියෙනවා ඔයගලන්ට පේනවා motherboard එකක්. ඒ motherboard එක කියන්නේ මෙන්න මේ කොටසට. මේ තියෙන main board එක. මේ board එක හරිම වැදගත් එකක්. මේ board එකේ මෙන්න මේ තැනට තමයි මොකද්ද processor එක සම්බන්ධ වෙන්නේ. සහ විවිධ උපාංග ඒ කියන්නේ RAM එක අපිට මෙන්න මේ තැනට තමයි RAM එක සම්බන්ධ වෙන්නේ. මෙතනට විවිධ VGA card, sound card, network card ඒ වගේ ඒවා සම්බන්ධ කරන්න හම්බ වෙනවා. ඒ වගේ අපිට විවිධ කොටස් අපිට මේකෙදි ඉස්සරහදී අපි දැනගන්න ඕනේ මේ පාඩම් මාලාවේදී අපි ඒක පෙන්වන්නම් පස්සේදී මේවට සම්බන්ධ කරන්න වෙනවා. මේකට තමයි මව්පුරුව නැත්තම් motherboard එක කියලා අපි කියන්නේ. මේ motherboard එක ගත්තාම motherboard නිෂ්පාදනය කරන ආයතනත් අර processor නිෂ්පාදන ආයතන වගේ ගොඩක් තියෙනවා. මොනවාද? ඒකෙත් ඉස්සරහම ඉන්නේ Intel කියන ආයතනය. Intel කියන ආයතනය තමයි අපිට දැනගන්න පුළුවන් ඉස්සෙල්ලාම හොඳින්ම ඒ කියන්නේ ලෝකේ නමක් දිනාගත්ත ආයතනය. ඒ වුණාට Intel විතරක් නෙමෙයි. Asus, Gigabyte, Elixir ගොඩාක් නම් වලින් නැත්තම් BioStar ඒ වගේ ගොඩක් නම් වලින් අපිට motherboard දැනගන්න motherboard මේ වෙළඳ පොලේදී මිලදී ගන්න පුළුවන්. එතකොට මේ motherboard වල නාමයන් කීපයක් මම දක්වලා තියෙනවා. මේ motherboard වල විවිධ ඒ motherboard වලට සුවිශේෂී විවිධ ලක්ෂණ තියෙනවා. මම එක ලක්ෂණයක් උදාහරණයක් විදිහට පෙන්නුවොත් මේකේ තියෙනවා මේ
VGA කාඩ් එක. මේකට VGA කාඩ් එකක් සම්බන්ධ කරන්න ඕනේ VGA on board. මේ තියෙන මෙතන මේ සම්බන්ධ කරන තැන VGA කාඩ් එක on VGA කාඩ් එකක් නැහැ VGA on board. අපිට VGA කාඩ් එකක් ඕන නම් වෙනම සම්බන්ධ කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වුණත් VGA on board. ඊළඟට sound on board. ඊළඟට network on board. ඒ වගේ පහසුකම් ගොඩක් සමන්විත මදබෝඩ් එකක්. ඒ කියන්නේ මේ මදබෝඩ් එකේ අපිට වෙන වශයෙන් VGA card, sound card, network card අපිට අවශ්‍ය නැහැ. on board තියෙනවා. ඉතින් ඒ වගේ මම කිව්වා ඔයගලන්ට මේකේ chipsets ගැන තියෙනවා ගොඩාක් විස්තර මදබෝඩ් එක ගැන කතා කරන්න පුළුවන්. ඒ වුණත් අපි මූලික වශයෙන් දැනගන්න ඕනේ processor එක සහ අනිකුත් සියලුම උපාංග සම්බන්ධ කරගන්න කොටස තමයි මව්පූර්ව කියන්නේ. නැත්තම් මදබෝඩ් එක කියලා කියන්නේ. මම හිතන්නේ යම් දැනුමක් ඔයගලන්ට ලැබෙන්නේ නැති මදබෝඩ් එක ගැන. ඒකේ කොටස් වෙන වෙනම තව ගොඩාක් විස්තර කරන්න තියෙනවා. ඒකට කාලය පොඩි හරස් වීමක් තියෙනවා. අපි ඊළඟට බලමු RAM memory කියන එක. නැත්තම් random access memory. RAM memory එක. මේ තියෙන්නේ RAM මතකය. ඕගලන් DDR3, DDR4, දැන් අලුතෙන් DDR5 ඕගලන්ට දකින්න පුළුවන්. DDR5 එක අලුතෙන්ම 2020 වසරේදී DDR5 එක නිකුත් කරලා තියෙනවා. ඕගලන්ට ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් RAM එක මේක තමයි අපේ මතකය. මේක తాවකාලිකයි. මේක తాවකාලිකයි කියලා කියන්නේ මේ මතකයේ తాවකාලික වෙන්න හේතුව තමයි මේකේ අපි දත්ත තැම්පත් වෙලා දත්ත රඳවගන්නේ පරිගණකයේ විදුලි බලය තියෙන තාක් විතරයි. අපි ඒක පස්සේ බලමු. RAM එක ගත්තොත් RAM නිෂ්පාදනය කරන ආයතන ගත්තත් අර අපි කිව්වා manufacturer names ගොඩක් තියෙනවා. Kingston ඒ අතින් මුදිනෙම ඉන්නවා නැත්නම් හොඳම නිෂ්පාදකයා හැටියට ඉන්නවා. ඒ වගේම IBM, Elixir ඒ වගේ ගොඩක් වර්ග තියෙනවා. DDR2, DDR3, DDR4, DDR5 වගේ කාණ්ඩ තියෙනවා. ඒ වගේම ඒවා capacity එක. මේ RAM එකේ capacity එක හරියම වැදගත්. මේ RAM එකේ capacity එක මෙතන ගහලා තියෙනවා. එහෙම නැත්නම් අපිට commands වලින් බලන්නත් පුළුවන් operating system එක යටතේ. එතකොට ඒ RAM එකේ විවිධ පරාස තියෙනවා. 1GB, 2GB, 4GB, 8GB, 16GB, 32GB ඒ වගේ GB නැත්නම් පරිගණකයේ දත්ත ධාරිතාවයම ඉන්නේ මොනයින්ද? GB නැත්නම් ගිගාබයිට් වලින්. අපි කිව්වා පරිගණකයේ වේගවත් භාවයම ඉන්නේ මොකෙන්ද? ගිගාහර්ට්ස් වලින් කියලා කිව්වා නේද? එතකොට ඒ වගේ මේකේ කැපැසිටි එකක් නැත්නම් ධාරිතාවයක් තියෙනවා. ඒ ධාරිතාවය අද පාවිච්චි කරන නවීනතම පරිගණකයේ සාමාන්‍යයෙන් 16GB 32GB විතර RAM එකක් තියෙනවා. එතකොට ඒකේ මතකය නැත්නම් රඳවා ගැනීමේ හැකියාව ප්‍රධාන මතකය හොඳ මට්ටමක තියෙනවා කියන්නේ. නැත්නම් ඒක පරිගණකයේ වේගවත්භාවයට ඍජුවම බලපානවා. හරි. ඊළඟට බලමු අපි RAM එකේ ගැන මම හිතන්නේ ඕගලන්ට යම් අදහසක් ඇති. RAM එක පරිගණකයේ වැදගත්ම කොටස් කාර්යයක් ඉටු කරනවා. පරිගණකයේ වේගවත්භාවයට ගොඩක් උදව් වෙනවා. ඉතින් RAM එක හොඳ කැපැසිටි එකක් තියෙන, හොඳ ධාරිතාවයක් තියෙන, ඒ වගේම ඒකේ ස්පීඩ් රේන්ජ් එකක් තියෙනවා. ඒ ස්පීඩ් රේන්ජ් එක ගැලපෙන විදිහට process එකට මදබෝඩ් එකට ගැලපෙන විදිහට තමයි අපි RAM එක තෝරගන්න ඕනේ. ඒක අපි පස්සේ විස්තර කරමු. RAM එක ගැන ඕගොල්ලෝ දැන් අඳුනගත්තා. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. hard disk එක. ඒ ගැන මම හිතන්නේ මේ රූපරාණුවේ තියෙනවා ඕගොල්ලන්ට පේනවා ඇති 3TB hard disk. 3TB කියන්නේ ටෙරාබයිට් 3ක hard disk එකක්. මේ තියෙන්නේ මොකද්ද? hard disk එකක්. මේ hard disk එකේ hard disk එක ගත්තාම මේක වර්ග දෙකකට අයිති වෙනවා. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ රූපසටහනේ පේනවා මොකද්ද? ID තියෙනවා SATA තියෙනවා. දැන් කලකට ඉස්සෙල්ලා තමයි ID එක. ටිකක් ලොකු port එකක් තියෙන එක. දැන් මේ තියෙන්නේ SATA port එකක්. SATA hard disk එකක්. මේකෙත් ඉස්සරහදී අපිට දැනගන්න පුළුවන් කොච්චර capacity එකක් තියෙනවද කියලා, ධාරිතාවයක් තියෙනවද කියලා. ඒ කියන්නේ පරිගණකයේ අපි දත්ත තැම්පත් කරලා තියන්න පාවිච්චි කරන මූලිකම උපාංගය තමයි ස්ථීර වශයෙන් තැම්පත් කරලා තියෙනවා RAM එකෙත් නේද? ඒක తాවකාලිකයි කිව්වනේ. ස්ථීර වශයෙන් තැම්පත් කරන්න පාවිච්චි කරන උපාංගය තමයි hard disk එක. නැත්නම් දැන් අපි ඉස්සරහදී ඉගෙන ගන්නවා කම්පියුටර් එකට software එක නැත්නම් operating system එක install කරන්න හැටි. install කරන්න ගියාම ඒ දත්ත install වෙන්නේ මෙන්න මේ hard disk එක යටතේ. ඒ hard disk එක ඇතුලේ තමයි දත්ත තැම්පත් වෙන්නේ. අපි කරන සියලුම දත්ත අපි පාවිච්චි කරන හැම data එකක්ම අපි තැම්පත් කරලා තියන්නේ පරිගණකය ඇතුලේ මේ hard disk කියන කොටසේ. ඔයගලන්ට පේනවා Samsung, Hitachi, Seagate ඒ වගේ විවිධ නාමයන්ගෙන් තියෙනවා. ඒ වගේ මං කියවා types තියෙනවා ID, SATA කියන වර්ග දෙකට. capacity එක ගත්තොත්
500 GB ටිකක් කලකට ඉස්සෙල්ලා තිබුණා. දැන් 1 TB 2 TB 3 TB ඊටත් එහා අපිට කැපැසිටිස් වලින් ගන්න පුළුවන්. ඒ වගේම මේකේ RPM එකක් තියෙනවා. RPM එක කියන්නේ revolution per minute කියන එක. ඒ කියන්නේ එක මිනිත්තුවකට කැරකෙන වට ප්‍රමාණය. ඒතර 5400 RPM 7200 RPM සාමාන්‍යයෙන් ගන්න පුළුවන්. ඊටත් වඩා එහා ගිය RPM වල hard disk උත් වෙළඳපොලේ තියෙනවා. මම හිතන්නේ hard disk ගැන ඔයගලන්ට යම් දැනුමක් ලැබෙන්නේ නැති. ඊළඟට අපි බලමු මොකද්ද වීඩියෝ කාඩ් එක. වීඩියෝ කාඩ් එක. මම ඔයගලන්ට මදර්බෝඩ් එක ඉස්සෙල්ලා පෙන්නන්නේදී පෙන්නුවා. මොකක්ද වීඩියෝ කාඩ් එක මේකේ on board කියලා. on board VGA කාඩ් එකක් VGA කාඩ් එකක් ගහන්න ඕනේ on board VGA තියනවා කියලා. මේ තියෙන්නේ VGA කාඩ් එකක්. ඔයගලන්ට පේනවා ඇති මේ VGA කාඩ් එක. මේ VGA කාඩ් එකෙත් මෙන්න මේ පෝට් එක තියෙනවා. ඒ කියන්නේ අපි මොනිටර් එකෙන් නැත්නම් ස්ක්‍රීන් එකෙන් එන කේබල් එක මෙතෙන්ට සම්බන්ධ කරලා තමයි අපි මොකද්ද VGA දත්ත නැත්නම් රූප රාමු හැම විස්තරයක්ම ස්ක්‍රීන් එකට යොමු කරන්නේ. එතකොට මේ VGA කාඩ් එකේ විවිධ කාණ්ඩ තියෙනවා. ඒ යටතේ බලමු මේ රූප රාමයේ තියෙන ඕගලන්ට Nvidia, GeForce, Gigabyte ඒ වගේ විවිධ නාමයන්ගෙන් තියෙනවා. ඒ වගේම මොකද්ද මේ VGA කාඩ් ගැන types ගැන පෙන්නලා තියෙනවා. integrated කියන්නේ inbuilt කියන එක. නැත්නම් මේ මදර්බෝඩ් එකේම සම්බන්ධ වෙලා inbuilt කියන එක. inbuilt කියන්නේ මේ මදර්බෝඩ් එකට සම්බන්ධ එක. නැත්නම් separate card එකක් හැටියට අපිට මොකද්ද මේ විදිහට මදර්බෝඩ් එකට සම්බන්ධ කරන්න පුළුවන් separate card එකක්. එතකොට separate cards තියෙනවා. PCI වර්ගය තියෙනවා. ඊළඟට AGP කියලා වර්ගයක් තිබුණා. දැන් PCI Express කියලා වර්ගයක් තියෙනවා. ඒ වගේ විවිධ කාණ්ඩ වලින් අපිට මොකද්ද මේ VGA card අපිට ලබා ගන්න පුළුවන්. එතකොට VGA card එක කම්පියුටර් එකේ වැදගත් කාර්යයක් කරනවා. ඔයගොල්ලෝ දන්නවා පරිගණක ක්‍රීඩා කරන දරුවෝ ඉන්නවා. ඒගොල්ලන් නම් මේ VGA card එක ටිකක් වැඩි VGA card එක නැත්නම් ධාරිතාවය වැඩි කැපැසිටි එක වැඩි VGA card එකක් තමයි ගන්නෙ. මොකද ගේම්ස් පාවිච්චි කරනකොට නැත්නම් අපි 3D Max Maya වගේ වැඩසටහන් පරිගණක වැඩසටහන් පාවිච්චි කරනවා නම් ලොකු VGA ධාරිතාවයක් අපේක්ෂා කරනවා. ඉතින් අපිට මේ on board VGA එක මදි නම් අපිට මොකද්ද වෙනම separate VGA card එකක් අරන් ගහන්න පුළුවන්. ඒක ලොකු කැපැසිටි එකක් යටතේ. එතන ලොකු ධාරිතාවයක් යටතේ. ඉතින් අපේ අවශ්‍යතාවය අනුව තමයි අපි මේ VGA card එක තෝරගන්නේ. දැන් on board VGA card එකක් ගත්තට අපිට පස්සේදී අවශ්‍ය නම් අපේ විවිධ කාර්යයන් අපි ඊට වඩා කරන්න යනවා. අපිට separate VGA card එකක් මේකට සම්බන්ධ කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපි බලමු sound card එක. මේක නම් දැන් හුඟක් වෙලාවට sound card එකක් හැටියට ඔයගලන් තිරේ පේනවා sound card එක. sound card එක දැන් හුඟක් වෙලාවට මොකද්ද අපි වෙනම sound card එකක් ඒ කියන්නේ අපි සංගීතමය පැත්තේ නැත්නම් හොඳ නිර්මාණ කරන්න යනකොට නැත්නම් රෙකෝඩින්ග්ස් කරන්න යනකොට තමයි අපි හොඳ sound card එකක් සම්බන්ධ කරන්න යන්නේ. නැත්නම් ඉතින් අපිට දැන් හුඟක් මදර්බෝඩ්ස් වල ඔයගලන්ට පේනවා මේ ports ගොඩක් තියෙනවා. ඒ sound card එක හැටියට නෙමෙයි තියෙන්නේ on board sound තියෙනවා. ඒ නිසා හුඟක් වෙලාවට අපි sound card එකක් වෙනම සම්බන්ධ කිරීමක් මේ කරන්නේ on board sound තියෙන නිසා. හැබැයි අපිට අවශ්‍ය නම් sound card එකක් අරන් මේ slots වලට අපිට සම්බන්ධ කරන්න පුළුවන් sound card එකක්. ඒතර මම හිතන්නේ sound card එක ගැන දැනුම ඔයගලන්ට තියෙනද? ඒ කියන්නේ පරිගණකයෙන් එක එක නිකුත් කරන ශබ්ද අපිට පිටතට ලබා දෙන්න පාවිච්චි කරන්නේ මොකද්ද? sound card එක. හරි? ඊළඟට බලමු sound card එකට පස්සේ අපිට ඊළඟට තියෙනවා DVD drive එක. නැත්නම් DVD තැටි දාවකය. ඒ කියන්නේ අපි DVD read කරන්න අපි පාවිච්චි කරනවා මොකද්ද? නැත්නම් අපි operating system එකක් install කරන්න යද්දී computer එකට මේ DVD drive එක අපිට අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අපිට operating system එකේ තියෙන DVD එකක් දාලා නම් අපිට DVD drive එක තමයි අපිට ඒකට උපයෝගී වෙන්නේ. හැබැයි DVD drive නැති පරිගණක laptops අපිට දකින්න හම්බ වෙනවා. එතකොට අපිට ඒ වගේ ඒවට මොකද bootable pen drive එකක් පාවිච්චි කරලා pen drive එකකින් උත් අපිට මොකද්ද මේ කාර්යය කරන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් පරිගණකයක DVD drive එකක් දකින්න හම්බ වෙනවා. ඒ DVD drive එක තමයි මේ ඔයගලන්ට ස්ක්‍රීන් එකේ පේන්නේ. ඒ DVD drive එක Samsung, Gigabyte, Sony ඒ වගේ ගොඩක් කාණ්ඩ වලින් තියෙනවා. දැන් අලුතෙන් Blu-ray DVD drives උත් ඇවිල්ලා තියෙනවා. ඉස්සර තිබුණේ CD විතරයි. ඊට පස්සේ DVD, ළඟට Blu-ray දැන් ඇවිල්ලා තියෙනවා. DVD drive එක ගැන මම හිතන්නේ යම් දැනුමක් ඔයගලන්ට ලැබෙන්නේ නැති. අපිට DVD read කරන්න අපිට DVD drive එකක් අවශ්‍යයි. ඊළඟට තියෙන්නේ power supply unit එක. නැත්නම් බල සැපයුම් ඒකකය. බල සැපයුම් ඒකකය ගත්තොත් පරිගණකයේ තියෙන වැදගත්ම කොටසක් තමයි බල සැපයුම් ඒකකය. ඒ කියන්නේ කම්පියුටර් එකට අවශ්‍ය බලය අපි ලබා දෙන්නේ මොකද්ද?
මේ බල සැපයුම මේකේ මගින්. ඒ කියන්නේ ඕගලන් පරිපතයකට සම්බන්ධ කරාම ගෙදර තියෙන පේනුවකට සම්බන්ධ කරාම ඒ පේනුවේ ඉඳන් විදුලි බලය ඇවිල්ලා මේ පවර් සප්ලයි එකෙන් තමයි අවශ්‍ය වෝල්ටේජස් නැත්නම් අවශ්‍ය එක එක පරිගණකයේ තියෙන උපාංග වලට අවශ්‍ය වෝල්ටේජස් නිකුත් කරන්නේ. එතන මේ පවර් සප්ලයි එකත් වැදගත් කොටසක්. ඒ කියන්නේ හරි විදිහට ඒකේ පවර් එක නැත්නම් වෝල්ටේජ් එක එළියට නිකුත් කරේ නැත්නම් උපකරණ වලට නැත්නම් උපාංග වලට හානි වීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් වෙළඳ පොලේ ඔයගලන්ට දකින්න හම්බ වෙනවා මොකද්ද? කූලර් මාස්ටර්, EVGA ඒ වගේ විවිධ නාම වලින් තියෙනවා. AT, ATX, දාලුතෙන් FXX තියෙනවා කුඩා පවර් සප්ලයිස්. ඒ පවර් සප්ලයි අපිට පාවිච්චි කරන්න පුළුවන් ඔයගලන්ගේ පරිගණකයේ මොකද්ද විදුලි බලය සැපයීම සඳහා. අනිවාර්යෙන් දැන් ඔය මම ඉස්සෙල්ලත් කිව්වා විවිධ පරිගණක ක්‍රීඩා පාවිච්චි කරන දරුවෝ විවිධ උපාංග නැත්නම් VGA කාඩ් විවිධ උපාංග සවි කරද්දී ටිකක් හොඳ පවර් සප්ලයි එකක් වෝල්ටේජ් එක ඒ පරිගණකයට අවශ්‍ය වෙන වෝල්ටේජ් එකට ගැලපෙන පවර් සප්ලයි එකක් හයි කර ගන්නවා. මොකද ඒක අනිවාර්යෙන් වැදගත් වෙනවා පරිගණකයේ පැවැත්ම සඳහා. ඊළඟට මේ හැම උපාංගයක්ම අපි දැන් කතා කරා මොකද්ද VGA කාඩ් එක, මදර්බෝඩ් එක, හાર્ඩ් ඩිස්ක් එක, ඒ වගේ ඒවා, ඒ RAM එක මේ කොටස් ඔක්කොම එකතු කරලා තියාගන්න එක තමයි මොකද්ද කම්පියුටර් කේසින් එක කියන එක. නේ කම්පියුටර් එකේ තියෙන කේසින් එක. කේසින්ස් ගත්තාම ෆුල් ටවර්, මිඩ් ටවර්, මිනි ටවර් එක එක සයිස් වලින් ඔයගොල්ලෝ දැකලා ඇති එක එක ප්‍රමාණ වලින් උස හයි ටවර් කියන්නේ ෆුල් ටවර් කියන්නේ ගොඩක් උසයි, මිඩ් ටවර් ඊට වඩා ටිකක් පොඩි, මිනි ටවර් කියන්නේ ඊටත් වඩා පොඩි. ඒ වගේ මොකද්ද මැනුෆැක්චර් ඒ කියන්නේ බ්‍රෑන්ඩඩ් ආවරණ තියෙනවා, පරිගණක ආවරණ නැත්නම් කේසින්ස් තියෙනවා, නැත්නම් අපිට බ්‍රෑන්ඩ් එකක් නැති ආවරණ වෙළඳ පොලේ මිලදී ගන්න පුළුවන්. ඉතින් හැබැයි හොඳ ආවරණයක් මිලදී ගත්තොත් ඒකේ කල්පවත්ම වැඩි. ඊළඟට පරිගණකයේ යතුරු පුවරුව කීබෝඩ් එක ඔයගලන්ට පේනවා ඇති ස්ක්‍රීන් එකේ කීබෝඩ් එක තියෙනවා. කීබෝඩ් එක අපිට අත්‍යවශ්‍ය දෙයක්. අපිට අවශ්‍ය දත්ත පරිගණකයට ඇතුල් කරන්න කීබෝඩ් එක නැත්නම් යතුරු පුවරුව උදව් වෙනවා. ඊළඟට කීබෝඩ් සුත් වර්ග කීපයක් තියෙනවා. වයර්ඩ්, වයර්ලස්, වයර්ලස් කියන්නේ දැන් ඔයගලන්ට පේනවා මේ මවුස් එක වයර් කරලා නැහැ. වයර් එකකින් සම්බන්ධ. ඒකට කියන්නේ වයර්ලස් කියලා නේ. වයර්ලස්. එතකොට වයර්ඩ් කියන්නේ වයර් එකකින් මගින් සම්බන්ධ කරලා තියෙනවා. ඒතර A4Tech, Genius, Logitech ඒ වගේ විවිධ නාම වලින් තියෙනවා. ඒතර PS2 කලින් තිබුණා. ඊළඟට serial, ඊළඟට USB දැන් තියෙන්නේ. හුඟක්ලා USB සහ වයර්ලස් තමයි කීබෝඩ්ස් වලින් දකින්න හම්බ වෙන්නේ. ඒතර යතුරු පුවරුව පරිගණකයේ අත්‍යවශ්‍ය උපාංගයක්. පරිගණකයට දත්ත ලබා දීම සඳහා පාවිච්චි කරන ඉන්පුට් ඩිවයිස් එකක් හැටියට අපි කීබෝඩ් එක හඳුන්වනවා. ඊළඟට අපි කතා කරන්නේ මූසිකය නැත්නම් මවුස් එක. මවුස් එකත් අපිට පොයින්ටින් ඩිවයිස් එකක් හැටියට වැදගත් වෙනවා. පරිගණකයට දත්ත ආදානය කරන්න නැත්නම් ලබා දෙන්න අපි පාවිච්චි කරන උපාංගයක් තමයි මවුස් එක. ඒකත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ A4Tech, Genius එක එක නම් වලින් තියෙනවා. වයර්ඩ් ඒවා තියෙනවා, වයර්ලස් ඒවා තියෙනවා. අර ඉස්සෙල්ලා කිව්වා වගේ PS2 serial, USB කියන කාණ්ඩ වලින් අපිට දකින්න පුළුවන්. ඊළඟට අන්තිම කොටස නැත්නම් පරිගණකයේ අපි දැන් කාරණා 12ක් කතා කරගෙන යනවා. කාරණා 12න් අන්තිම එක මොකද්ද? පරිගණකයේ තිරය නැත්නම් කම්පියුටර් ස්ක්‍රීන් එක. ඒක අපිට අපි කරන දේවල් පරිගණකයේ අපිට බලා ගන්න අවුට්පුට් ඩිවයිස් එකක් හැටියට නැත්නම් දත්ත පරිගණකයේ දත්ත පිටතට ලබා දෙන්න පාවිච්චි වෙන්නේ මොකද්ද? මේ ස්ක්‍රීන් එක හරහා. අර VGA කාඩ් එකට සම්බන්ධ වෙන කේබල් එක හරහා ස්ක්‍රීන් එකෙන් තමයි අපිට දත්ත පිටතට ලබා දෙන්නේ. ඒකට අපිට උදව් වෙන්නේ මොකද්ද? කම්පියුටර් මොනිටර් එක. ඒවත් Samsung, Philips, ViewSonic ඒ වගේ LCD තියෙනවා. LED කලකට ඉස්සලා CRT ඔයගොල්ලෝ දැකලා ඇති අර විශාල ප්‍රමාණයේ රූපවාහිනී යන්ත්‍ර තියෙනවා. CRT කැතෝඩ් රේ ටියුබ් එක. ඒක දැන් භාවිතයෙන් ඉවත් වෙලා තියෙන්නේ. LCD LED කාණ්ඩ තමයි දැන් LED තමයි නවතම නිෂ්පාදන හැටියට එන්නේ. එතකොට ඒ වයින් අපිට පුළුවන් මොකද්ද? පරිගණකයේ ප්‍රධාන කොටස් හැටියට මේ ටික අඳුන ගන්න. ඉතින් ඒ කොටස් ටික ඕගොල්ලෝ මූලිකව අඳුනගත්තොත් මෙන්න මේ කොටස් ටික ඕගලන් ගැන යම් දැනුමක් තිබුණොත් NVQ level 4 හදාරන දරුවෝ හැටියට ඕගලන්ට අනිවාර්යයෙන්ම මේ කොටස් ගැන අවබෝධයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම පරිගණකයට මෙහෙයුම් පද්ධතිය නැත්නම් ඔපරේටිං සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරන්න ගියාම ඕගලන් දැනගන්න ඕනේ අපේ පරිගණකයේ නැත්නම් මන් සතු පරිගණකය නැත්නම් අපි ඉන්ස්ටෝල් කරන්න යන පරිගණකය මොන වගේ පරිගණකයක්ද? ඒකේ තියෙන්නේ මොන වගේ උපාංගද කියන එක ඕගොල්ලෝ දැනගෙන තියෙන්න ඕනේ. අලුත් උපාංග ගොඩක් මේ වෙනකොට නිෂ්පාදනය වෙලා තියෙනවා.
ඒ හැම එකක් ගැනම ඔයගලන්ට තවත් දැනුම වර්ධනය කරගන්න ඔයගලන්ට ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා සර්ච් කරන්න පුළුවන්. තොරතුරු හා sannivedana තාක්ෂණික ශිල්පී NQ level 4 ICT පාඨමාලාවේ තවත් එක පාඩමක් සමග තමයි ඔබ මේ එකතු වෙලා ඉන්නේ. අද දින අපි කතා කරන්න යන්නේ conduct, install and troubleshoot of network from client PC කියන මාතෘකාව මොඩියුල් අංක 8. ඒ මාතෘකාවේ අද මම කතා කරන ටාස්ක් එක තමයි identify network devices. network කියන වචනේ ඔයාලා ගොඩක් වෙලාවට අහලා තියෙනවා. මොබයිල් නෙට්වර්ක් කතා කරන ටෙලිකමියුනිකේෂන් නෙට්වර්ක් එනතන් බැංක් නෙට්වර්ක් කියන වචනේ ඔයගලන්ට හොඳට හුරු පුරුදු වචනයක්. ඒ වගේම තමයි මේ වෙනකොට නෙට්වර්ක් කියන එක ඔයගොල්ලෝ මෙතන නෙට්වර්ක් එකක් පාවිච්චි කරපු නැති කෙනෙක් අපිට හොයාගන්න බැරි තරම්. අද අපි කතා කරන්න යන්නේ පරිගණක ජාලයක් එහෙම නැත්නම් කම්පියුටර් නෙට්වර්ක් එකක් කියන්නේ මොනවද සහ ඒකේ තියෙන මූලිකාංග ටික තමයි කතා කරන්න යන්නේ. ඒකේ පළවෙනි කොටසට මම දැන් යනවා. අපි මුලින්ම බලමු මොකක්ද පරිගණක ජාලයක් කියන්නේ. ඒකේ පළවෙනිම එක තමයි කම්පියුටර් නෙට්වර්ක් එකක් කියලා කියන්නේ පරිගණක දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක් එකිනෙක සම්බන්ධ වෙලා තියෙනවා යම්කිසි මාධ්‍යයකින් resources සහ information share කරගන්න. information කියන්නේ තොරතුරු, resources කියන්නේ සම්පත්. සම්පත් වලට උදාහරණ තමයි print එකක් වෙන්න පුළුවන්, scanner එකක් වෙන්න පුළුවන්, ඒ වගේ ඕනම device එකක් අපිට ගන්න පුළුවන් resource එකක් විදියට. ඊළඟට අපි බලනවා computer එකක් network කරනකොට ඒ network වල හදලා තියෙන නිර්මාණය වෙලා තියෙන ආකාරය අපි මේක සඳහන් කරනවා network architecture එක කියලා. network architecture එකේදී අපි කතා කරනවා ප්‍රධාන architectures වර්ග දෙකක් තියෙනවා. පළවෙනි එක අපි කියනවා client server architecture, දෙවෙනි එක අපි කියනවා peer to peer architecture. එහෙම නැත්නම් P2P architecture කියලා. client server architecture කියන එක ඔයගොල්ලන්ට මගේ slide වල බලා ගන්න පුළුවන්. මම පින්තූරයක් දාලා තියෙනවා. එක පරිගණකයක් ඉන්නවා. එයාට අපි කියනවා සේවාදායක පරිගණක එහෙම නැත්නම් server එක. ඒකට සම්බන්ධ වෙලා ඉන්නවා සේවාව ලබා ගන්න අය user එහෙම නැත්නම් clientලා. එතකොට මෙතන client server architecture එකේදී server එකක් කියලා කියන්නේ powerful computer එකක්, high performance තියෙනවා, processor speed එක වැඩි, storage capacity එක වැඩි. ඒක design වෙලා තියෙන්නේ ඒ network එකේ ඉන්න අනිකුත් පරිගණක වලට සේවාව ලබා දෙන්න. ඊළඟට අපි බලනවා peer to peer architecture. peer කියන වචනේ තේරුම සමයි. peer to peer network එකේදී අර අනිත් එකේදී වගේ server එකක් clientලා usersලා කියලා නැහැ. හැමෝම එකම මට්ටමේ performance තියෙන computers ඉන්නේ. හැබැයි එතෙන්දී එක computer එකක් අපි define කරලා තියෙනවා. මෙයා තමයි අනිකුත් පරිගණක වලට සේවාව දෙන්නේ කියන එක. ඊළඟට අපි කිව්වා පරිගණක ජාලයක ප්‍රධාන කාර්ය වෙන්නේ තොරතුරු හුවමාරු කරගන්න එක. තොරතුරු හුවමාරු කරගන්නවා කියන්නේ එක තැනක ඉඳලා තව තැනකට අපිට තොරතුරක් යවන්න පුළුවන්. දැන් මම මෙතන ඉන්නවා. මගේ ඉස්සරහා තව කම්පියුටර් එකක් තියෙනවා නම් මගේ මේ කම්පියුටර් එකේ තියෙන data එකක් එහා පැත්තට යවනවා නම් අපි කියනවා දත්ත ගමන් කරනවා, data transmission වෙනවා කියලා. ඊළඟට අපි කතා කරන්න යන්නේ data transmission එකක් කියන්නේ මොකක්ද? data transmission එකක් කියලා කියන්නේ එක තැනක ඉඳලා තව තැනකට data යන එක අපි කියනවා data transfer කියලා. මගේ මේ animation එකෙන් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඒතර data transfer වෙනකොට එක පැත්තක ඉන්නවා දත්ත යවන කෙනා, අපි යාට කියනවා sender කියලා කියන්නේ message එකක්, data එකක් initially generate කරන කෙනා. ඒ දත්ත අනිත් පැත්තට ගියාම ලබා ගන්න කෙනා අපි කියනවා receiver එක. එතනින් පස්සේ අපි බලනවා දත්ත ගමන් කරන්න තියෙන විදි මොනවද? data transmission mode. data transmission mode කියලා කියන්නේ mechanism එක transfer වෙන විදිය data එක තැනක ඉඳලා තව තැනකට. data එක තැනක ඉඳන් තව තැනකට යනවනම් network එකක අපි ඒකට කියනවා data transfer වෙනවා කියලා. වෙන්න පුළුවන් විදි තමයි communication modes. එහෙම නැත්නම් අපි කියනවා transmission modes කියලා. පළවෙනි එක simplex mode, දෙවෙනි එක half duplex mode, තුන්වෙනි එක full duplex mode. අපි ඊළඟට කතා කරනවා මොනවද මේ modes තුන කියලා. පළවෙනි එක simplex mode. simplex mode කියලා කියන්නේ data අපිට යවන්න පුළුවන් එක පැත්තකට විතරයි. සාමාන්‍ය සිස්ටම් වලින් කරනවා simplex mode එක පාවිච්චි වෙනවා ගොඩක් වෙලාවට ටෙලිවිෂන් බ්‍රෝඩ්කාස්ටිං වල, ඊළඟට රේඩියෝ
channel broadcasting වල ඊට අමතරව අපේ TV remote වල වගේ අපි use කරනවා simplex mode එක. දෙවෙනි එක තමයි දැන් මේ ඔයගොල්ලන්ට මගේ slide වල බලන්න පුළුවන් simplex mode එකේදී එක direction එකකට විතරයි data යන්නේ. ඊළඟට අපි කතා කරනවා half duplex mode. half duplex mode කියලා කියන්නේ data යවන්න පුළුවන් දෙපැත්තටම දිශාවන් දෙකටම. හැබැයි එක වෙලාවකදී යවන්න පුළුවන් එක දිශාවකට විතරයි. ඒ නිසා තමයි මේකට half duplex කියලා කියන්නේ. එකම වෙලාවෙ දෙපැත්තටම යවන්න බෑ. හැබැයි දෙපැත්තටම යවන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔයාලා දකිනවා පොලිසියේ වැඩ කරන අය ළඟ තියෙන walkie talkie කියලා මැෂින් එකක්. ඒක තමයි උදාහරණේ half duplex. එතකොට පණිවිඩය සම්පූර්ණ ආවට පස්සේ තමයි එයාට ඒකට response එකක් උත්තරයක් දෙන්න පුළුවන්. තුන්වෙනි එක තමයි full duplex mode. full duplex mode එකේදී data දෙපැත්තටම ඒ කියන්නේ sender සහ receiver අතර same time එකේ send කරන්නත් පුළුවන් receive කරගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ටෙලිෆෝන් ලයින් එකකින් කෝල් එකක් ගත්තම දෙපැත්තටම එකම වෙලාවේ data යවන්න පුළුවන්. ඒ කියන්නේ අපිට කතා කරන්නත් පුළුවන්. කතා කරන දේ අහගෙන ඉන්නත් පුළුවන්. full duplex එකේ උදාහරණයක් තමයි මේ පින්තූරයක් විදියට දාලා තියෙන්නේ. ඊළඟට අපි කතා කරන්න යන්නේ types of communication. types of communication කියලා කියන්නේ පණිවිඩයක් යවුවට පස්සේ ඒ පණිවිඩය ග්‍රහණය කරගන්න පුළුවන් කී දෙනෙක් ඉන්නවද කියන එක. ඒකේ තියෙනවා ප්‍රධාන ආකාර තුනක්. unicast, දෙවෙනි එක multicast, ඊළඟ එක broadcast. අපි බලමු මොකද්ද unicast කියන්නේ කියලා. unicast කියලා කියන්නේ ඔයගොල්ලන්ට මගේ ස්ක්‍රීන් එක බලන්නත් පුළුවන්. එක යවන්නෙක් ඉන්නවා පණිවිඩය ග්‍රහණය කරන්න එක්කෙනෙක් ඉන්නවා. senders like කෙනයි receivers like කෙනයි අපි කියනවා මේක unicast. ගොඩක් වෙලාවට ටෙලිෆෝන් කමියුනිකේෂන් වලදී වෙන්නේ මේක. සාමාන්‍ය ටෙලිෆෝන් ලයින් එකකින් ඕගොල්ලෝ කෝල් එකක් ගත්තොත් ඒකෙදි එක වෙලාවකදී කතා කරන්නේ ලයින් එකේ එක පැත්තකින් විතරයි. ඒ කතා කරනවා වගේම එහා පැත්තේ ෆෝන් එකේ රිසීවර් එක තියන් ඉන්නත් පුළුවන් එක්කෙනෙක්ට විතරයි. මේක අපි කියනවා unicast. මගේ මේ ඩයග්‍රෑම් එකේ දාලා තියෙනවා A කියන කෙනා නෙට්වර්ක් එකට එවනවා පණිවිඩයක්. B, C සහ D කියලා ඉන්නවා ග්‍රාහකයෝ 3 දෙනෙක්, රිසීවර්ස්ලා 3 දෙනෙක්. හැබැයි මේ පණිවිඩය ග්‍රහණය කරගන්නේ B කියන ග්‍රාහකයා විතරයි. එතකොට එක ග්‍රාහකයෙක් විතරක් ඉන්නවා නම් one sender and one destination අපි කියනවා මේක unicast. දෙවෙනි එක අපි ඊළඟට බලනවා multicast. multicast කියලා කියන්නේ පණිවිඩයක් යවන්න පුළුවන් එක sender කෙනයි receive කරන්න පණිවිඩය ලබා ගන්න කීප දෙනෙක් ඉන්නවා. හැබැයි මෙතන විශේෂත්වයක් තියෙනවා. ඉන්න හැමෝටම පණිවිඩය ගන්න බෑ. ගොඩක් පිරිසක් හිටියා වුණත් තෝරාගත්ත කෙනෙක්ට විතරයි පණිවිඩය දෙන්නේ. උදාහරණයක් විදිහට මම කිව්වොත් ඔයාලා මොබයිල් ෆෝන් එකෙන් ගන්න group call එකක්. එහෙම නැත්නම් අපි call එකක් අරගෙන අපි කියනවා call conference දාලා තව කෙනෙක් මේ call එකට join කරනවා. ඒතර ඔයා call එක අරගෙන conference දාලා තව කෙනෙක් join කරනකොට ඔයා select කරන කෙනාට විතරයි එන්න පුළුවන්. එක්කෙනෙක් හෝ වැඩි ගාණක් add වෙන්න පුළුවන්. නමුත් selected data receive කරන අය විතරයි. ඒතර මම මේ පින්තූරේ දාලා තියෙනවා A කියන කෙනා පණිවිඩයක් දෙනවා network එකට. network එකේ ඉන්නවා ග්‍රාහකයෝ 3 දෙනෙක් B, C සහ D කියලා. මේ පණිවිඩය ලබා ගන්නවා B සහ C. මේක අපි කියනවා multicast. තුන්වෙනි එක අපි කතා කරන්න යනවා broadcast. broadcast කියන එක වචනේත් අහලාදී ටෙලිවිෂන් broadcasting කරනවා, රේඩියෝ channel broadcast කරනවා. broadcast එකේදී පණිවිඩය යවනවා. පණිවිඩය යවුවට පස්සේ කැමති ඕනම ප්‍රමාණයකට ලබා ගන්න පුළුවන්. දැන් ඔයාලා ගෙදර ටීවී එකක් තියෙනවා නම් ටීවී broadcasting එක කරලා තියෙන ඔයාලට පුළුවන් කැමති channel එකක් tune කරලා ගන්න. ඒක තමයි අතරම broadcasting කියන එකට උදාහරණය. ඒතර මෙතන මම දාලා තියෙනවා slide වල A කියන sender message එකක් generate කරලා network එකට දානවා. B, C සහ D කියන හැම කෙනෙක්ම මේ පණිවිඩය ලබා ගන්නවා. මෙන්න මේ විදිහට data transfer වෙන mechanism එක අපි කියනවා broadcast. ඊළඟට අපි බලමු network topology. network topology කියන්නේ අපි කිව්වා පරිගණක ජාලයක් කියලා කියන්නේ පරිගණක දෙකක් හෝ ඊට වැඩි ගණනක් සම්බන්ධ වෙලා තියෙනවා.
පරිගණක ජාලයක පරිගණක දෙකක් හෝ ඊට වැඩි ගණනක් සම්බන්ධ වෙන ආකාරය, නෙට්වර්ක් එකක ලේඅවුට් එක, පරිගණක ජාලයක පරිගණක සම්බන්ධ වෙන විදියට, නැත්නම් පරිගණක ඇරේන්ජ් වෙන ආකාරය, මේ හැම දෙයකින්ම කියන්නේ ටොපොලොජි කියන එක. නෙට්වර්ක් ටොපොලොජි වර්ග 3ක් තියෙනවා. මේන්ලි නෙට්වර්ක් ටොපොලොජි එක ප්‍රධාන ආකාර දෙකකට බෙදෙනවා. ෆිසිකල් ටොපොලොජි and ලොජිකල් ටොපොලොජි. මේක ඔයගොල්ලන්ට මගේ ස්ලයිඩ් එකේ බලන්න පුළුවන් දැන් කොහොමද ටොපොලොජි දෙකේදී වැඩ කරන්නේ කියලා. ෆිසිකල් ටොපොලොජි කියලා කියන්නේ කොහොමද මේ නෙට්වර්ක් එකේ කේබල්ස් වලින් පරිගණක කනෙක්ට් වෙන්නේ කියන එක. ලොජිකල් ටොපොලොජි කියලා කියන්නේ කොහොමද මේ නෙට්වර්ක් එකේ data flow වෙන්නේ කියන එක. මේන් ටොපොලොජි වර්ග අපි කතා කරනවා ඊළඟට කීපයක් තියෙනවා. බස් ටොපොලොජි, රින්ග් ටොපොලොජි, මෙෂ් ටොපොලොජි, ට්‍රී ටොපොලොජි, ස්ටාර් ටොපොලොජි සහ හයිබ්‍රිඩ් කියන ඒවා. ඒ කියන්නේ මේ පරිගණක සම්බන්ධ වෙලා තියෙන විදිය අනුව තමයි මේව නම් දීලා තියෙන්නේ. පළවෙනි එක තමයි බස් ටොපොලොජි. බස් ටොපොලොජි එක අපි සාමාන්‍යයෙන් සිංහලෙන් කියන බස් එක ආකාරය කියලා. ඒකෙදි වෙන්නේ ප්‍රධාන ඩේටා ලයින් එකක් තියෙනවා. ඒ ඩේටා ලයින් එකට දෙපැත්තෙන් පරිගණක සම්බන්ධ වෙනවා. ඒ පින්තූරය ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ස්ක්‍රීන් එකෙන්. මේකෙදි මේ ලයින් එක මැද හරියෙන් කැඩුණා වුණත් කැඩෙන තැනට මෙහා පැත්ත වෙනකන් අපිට පුළුවන් මේක නෙට්වර්ක් එකෙන් යම්කිසි කාර්යයක් කරගන්න. ඊළඟ ටොපොලොජි ගැන කතා කරන්න රින්ග් ටොපොලොජි. රින්ග් ටොපොලොජි කියන්නේ මුද්දක් ආකාරයට රවුමක් ආකාරයට නෙට්වර්ක් එක සම්බන්ධ වෙලා තියෙනවා නම් අපි කියනවා ඒක රින්ග් ටොපොලොජි කියලා. රින්ග් ටොපොලොජි එකේදී එක කම්පියුටර් එකක් තව කම්පියුටර් එකක් එක්ක කනෙක්ට් වෙනවා දෙපැත්තෙන්. මේ පින්තූර දැක්කම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කොහොමද මේ රින්ග් ටොපොලොජි එකේදී කම්පියුටර්ස් කනෙක්ට් වෙන්නේ කියලා. එක ඩිවයිස් එකකට එක කම්පියුටර් එකට දෙපැත්තෙන් කේබල්ස් දෙකක් කනෙක්ට් වෙනවා. මේක යන්නේ රවුමක් වගේ. මේකෙදිත් වෙන්නේ එක තැනකින් නෙට්වර්ක් එක අර වගේම බිඳුනොත් මම මේ කපලා පෙන්නනවා. එතන බිඳුණා වුණත් අනිත් පැත්තත් එක්ක එයාට කමියුනිකේට් කරන්න පුළුවන්. හැබැයි මේ නෙට්වර්ක් එක මැද බිඳුනොත් ප්‍රශ්නේ තියෙන්නේ නොට් නෙට්වර්ක් එකේ සම්පූර්ණ දත සම්ප්‍රේෂණය අඩාල වෙනවා. ඊළඟට අපි බලමු ඊළඟ ටොපොලොජි එක ට්‍රී ටොපොලොජි. ට්‍රී ටොපොලොජි එකේදී මොකද වෙන්නේ? පරිගණක සම්බන්ධ වෙලා තියෙනවා ගහක අතු වගේ. රුක් ශාඛා කියලා අපි කියනවා. මේක මොඩිෆිකේෂන් එකක් තමයි අපි අර කලින් කතා කරපු ටොපොලොජි එකක. ඊළඟ ටොපොලොජි එක අපි කතා කරන්න යනවා star topology. Star topology. In this topology, the computers connect like a star. තරුවක් වගේ සම්බන්ධ වෙනවා. හැබැයි මේකෙදි මෙන්න මේ මැදින් තියෙනවා මේ highlight කරන එක දැන් ඔයාලට බලන්න පුළුවන්. මේ මැදින් තියෙනවා hub හෝ switch කියන special network device එකක්. ඒ device එක හරහා තමයි මේ පරිගණක එකිනෙක සම්බන්ධ වෙන්නේ. මේ මැදින් තියෙන device එක තමයි සම්පූර්ණ පරිගණක පද්ධතිය පාලනය කරන්නේ. මේක අපි කියනවා ස්ටාර් කියලා. ඒතර ස්ටාර් කියන එකේ මොඩිෆිකේෂන් එකක් තමයි අපි අර කලින් කතා කරපු ට්‍රී කියන ටොපොලොජි එක. ඊට පස්සේ අපි යනවා ඊළඟ ටොපොලොජි එක මෙෂ්. මෙෂ් කියන එක තමයි අර අපි කලින් කතා කරපු බස්, ස්ටාර්, රින්ග්, ට්‍රී කියන ටොපොලොජි වල කම්බිනේෂන් එකක්. මේකෙදි මේ හැම එකම තියෙනවා. මේකෙදි විශේෂත්වය තමයි හැම නෝඩ් එකක්ම හැම කම්පියුටර් එකක්ම තව තැනක් එක්ක සම්බන්ධ වෙනවා. වැඩිපුරම අපිට දකින්න තියෙන මෙෂ් කියන එක මේක මිලාදිකයි. හැබැයි නෙට්වර්ක් එක බිඳ වැටෙන ප්‍රමාණය අඩුයි. මේන්ටේන් කරන්නත් ටිකක් අමාරුයි. ඊළඟට අපි යනවා ඊළඟ ටොපොලොජි එක ගැන කතා කරන්න හයිබ්‍රිඩ්. හයිබ්‍රිඩ් ටොපොලොජි එක කියලා කියන්නේ අර කලින් කතා කරපු ටොපොලොජි දෙකක් හෝ කීපයක එකතු අපි කියනවා හයිබ්‍රිඩ් එකක් කියලා. ගොඩක් වෙලාවට වර්තමානයේ නෙට්වර්ක් වල යූස් වෙන්නේ මෙන්න මේ හයිබ්‍රිඩ් කියන තාක්ෂණය. බස් ටොපොලොජි එහෙම නැත්නම් ස්ටාර් ටොපොලොජි කියන දෙකේ කම්බිනේෂන් එකක්. එහෙම නැත්නම් බස් 1යි ට්‍රී 1යි දෙකේ කම්බිනේෂන් එකක්. මෙන්න මේ විදිහට තමයි පරිගණක සම්බන්ධ වෙන්නේ. ඒතර නෙට්වර්ක් එක අපි හදන එකේ කාර්ය අනුව තමයි අපි තීරණය කරන්නේ මොන විදිහේ ටොපොලොජි එකක්ද අපි යූස් කරන්නේ කියලා. ඒක ඩිපෙන්ඩ් වෙනවා යූසර්ගේ රික්වයර්මන්ට් එක. නැත්නම් අපි නෙට්වර්ක් එක හදද්දී ඒ තැනදී අපිට අවශ්‍ය වෙන සේවාවන් සහ අපිට තියෙන ලිමිටඩ් රිසෝසස් එක තමයි අපි තීරණය කරන්නේ මොකක්ද අපි පාවිච්චි කරන ටොපොලොජි එක කියලා. ඊළඟට අපි බලමු දැන් අපි එක තැනක ඉඳන් තව තැනකට data යනවා කියලා කිව්වා. නෙට්වර්ක් එකක දත්ත ගමන් කරනකොට දත්ත ගමන් කරන data speed එක. data transmission speed එක කියලා කියන්නේ යම්කිසි ඒකක කාලයක් තුල. ඒ ඒකක කාලය තප්පර වෙන්න පුළුවන්.
ඒ ඕනම යුනිට් එකක් වෙන්න පුළුවන් මෙෂර් කරන්න පුළුවන් දෙන ලද කාලයක් තුල කොච්චර data ප්‍රමාණයක් transfer කරන්න පුළුවන්ද කියන එක තමයි. ඒ කියන්නේ ඇත්තටම bit per second කියන එක ඕ character per second කියන එක තමයි transmission speed එක කියලා කියන්නේ. දත්ත සම්ප්‍රේෂණය වෙනකොට පරිගණක දෙකක් සම්බන්ධ වෙන්නේ මාධ්‍ය තියෙන විදිය. අපි ඒකට කියනවා data transmission medium. ඒ මාධ්‍ය ගැන තමයි ඊළඟට කතා කරන්න යන්නේ. data transfer වෙන medium එක බෙදන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙකකට. guided, unguided. අපි මේකට කියන එහෙම නැත්නම් wired, wireless. පරිගණක දෙකක් ඔයාලට සම්බන්ධ කරන්න තියෙනවා. ඔයගොල්ලෝ පරිගණක දෙකක් සම්බන්ධ කරන්න ඕන නම් ඒ පරිගණක දෙක සම්බන්ධ කරන්න පුළුවන් එක්ක අපිට රැහන් වලින්. ඒ කියන්නේ wire වලින්. එහෙම නැත්නම් අපිට සම්බන්ධ කරන්න පුළුවන් wire නැතුව. ඒතර වන්නේ මේක මෙන්න මේ කාරණාව තමයි අපි කියන්නේ transmission medium කියලා. එතකොට guided තියෙනවා unguided තියෙනවා. අපි සිංහලෙන් කියනවා නියමු සහිත නියමු රහිත. නැත්නම් රැහන් සහිත රැහන් රහිත කියලා කියනවා. guided media කියලා කියන්නේ wire එකක් නම් wire හදන්න තියෙනවා ප්‍රධාන වර්ග 3ක්. twisted pair, coaxial cable, fiber optics. ඊළඟට අපි කතා කරනවා අපි ඒ කතා කරලා ඉවර කරේ guided media. දැන් අපි කතා කරනවා unguided media. unguided media කියලා කියන්නේ රැහන් රහිතව අපිට කනෙක්ට් වෙන්න පුළුවන් විදි. වයර් නැතුව කනෙක්ට් වෙන්න පුළුවන් විදි. wireless කියලා කියන්නේත් ඕකම තමයි. ප්‍රධාන වශයෙන් තියෙන ආකාර 3ක් unguided media වල radio waves, infrared, microwave. රේඩියෝ තරංග, අදෝරක්ත තරංග සහ ශුද්‍ර තරංග. ඊළඟට අපි කතා කරනවා network වල තව වර්ගීකරණයක්. පරිගණක ජාල කරන්න පුළුවන් geographically පැතිරෙන ප්‍රදේශය අනුව. පරිගණක ජාල මෙන්න මේ විදියට. personal area network, local area network, wide area network and the metropolitan area network සහ wireless local area network. තව තියෙනවා මේක සම්බන්ධ. නමුත් අපි මූලික දේවල් ටික විතරයි මෙතනදී කතා කරන්නේ. අපි මේවට කෙටියෙන් කියනවා PAN, LAN, MAN, WAN and WLAN. personal area network. personal area network කියලා කියන්නේ මීටර් 10කට වඩා අඩු ප්‍රදේශයක් ඇතුළේ හදාගන්න network අපි කියනවා PAN. එහෙම නැත්නම් personal area network. for example අපිට ගන්න පුළුවන් ඔයාගේ කම්පියුටර් එකයි ඔයාගේ ලැප්ටොප් එක ඔයාගේ කම්පියුටර් එකයි එහෙම නැත්නම් ඔයාගේ PC එක වෙන්න පුළුවන් ලැප්ටොප් එක වෙන්න පුළුවන් ඒක කනෙක්ට් කරනවා ඔයාගේ මොබයිල් එකට. ඒතර එතන හැදෙන්නේ PAN network එක. ඔයා මොබයිල් එක කනෙක්ට් වෙනවා තව යාළුවෙකුගේ මොබයිල් එකක් එක්ක. තව කෙනෙක්ගේ මොබයිල් එකක් එක්ක. එතකොට ඒකත් යන්නේ PAN. small area එක හදාගන්න පුළුවන් network එකක් අපි කියනවා PAN කියලා. දෙවෙනි එක local area network. local area network කියලා කියන්නේ එක රූම් එකක එක බිල්ඩින් එකක ඒ කියන්නේ විශාල ප්‍රදේශයක් නෙමෙයි සාමාන්‍ය කුඩා ප්‍රදේශයක අපිට මේක පැතිරෙනවා නම් අපි කියනවා ඒකට local area network එකක් කියලා. තුන්වෙනි එක metropolitan area network. භූමිය පිහිටීමේදී ගොඩාක් ඈතින් LAN එකට වඩා පැතිරෙන ප්‍රදේශය වැඩි සාමාන්‍යයෙන් කිලෝමීටර් අපි කියනවා 30ක් 35ක් අනේ වගේ අතර ඒක හරියටම කියන්න බෑ. නමුත් එච්චර අපි ඒ වගේ මෙෂර්මන්ට් එකක් ගන්නවා regionally. දැන් අපි හිතමු උදාහරණයක් විදිහට ගත්තොත් අපි කොළඹ ඉන්නවා තව network එකක් තියෙනවා කිරුළපනේ. මෙන්න මේ වගේ වෙලාවකදී අපි කියනවා මේක metropolitan area එකක්. region wise අපිට තියෙන network. එහෙම නැත්නම් අපේ ඔෆිස් එක මෙතන තියෙනවා ඒකේ branch එකක් තියෙනවා තව කොහේ හරි නගරයක. ඒතර එතන හැදෙන network ඒ branch එකත් එක්ක අපි හදාගන්න network එක අපි කියනවා metropolitan area. ඊළඟට wide area network. wide area network කියන එකේ තේරුම විශාල ප්‍රදේශයක පැතිරෙන ගොඩක් වෙලාවට මේක රටවල් දෙකක් අතර වෙන්න පුළුවන්. region එක ගොඩාක් විශාල රටවල් දෙකක් අතර තියෙන network දෙකක්. උදාහරණයක් අපි ලංකාවේ ඉන්න අපි සම්බන්ධ වෙන අපේ වෙන branch එකක් තියෙන පිට රටක. එහෙ තියෙන network එකක්. ඒතකොට එතන හැදෙන network එක තමයි අපි කියන්නේ wide area network. geographically ලොකු distance එකක් තියෙන භූගතව දුර ප්‍රදේශ දෙකක් එක හදාගන්න network එක අපි කියනවා wide area network. ඊළඟට වර්තමානයේ වෙනකොට wireless communication කියන එක ගොඩක් ජනප්‍රිය වෙලා ගෙයක් ඇතුලේ වුණත් අපිට පුළුවන් wireless network එකක් access කරන්න LAN එකක්ම තමයි local area network එකක්ම තමයි ඒක අපි පාවිච්චි කරනවා නම් wireless කියන ආකාරයෙන්.
අපි කතා කරනවා මේකේ පස්සේ රවුටර්ස් ගැන Wi-Fi router එකකින් වගේ අපිට කනෙක්ට් වෙනවා නම් ගෙදර ඕගොල්ලන්ගේ ලැප්ටොප් එක, ස්මාර්ට්ෆෝන් එක, ඊළඟට printer එක, ඊළඟට ස්පීකර් එක මෙන්න මේ වගේ wireless connect වෙලා හදා ගන්න devices ටිකක් පොඩි area එකක් ඇතුළේ අපි ඒකට කියනවා WLAN කියලා wireless local area network කියන එක. ඊළඟට අපි කතා කරන්නේ network එකක අපි පාවිච්චි කරන devices. network එකක අපි පාවිච්චි කරන devices මොනවද කියලා. network එකක් අපිට හදා ගන්න ඕන නැත්නම් අපි network එකක් මේ වෙනකොට අපි ළඟ තියෙනවා නැත්නම් අපිට network එකක තියෙන devices දැක්කම අපි අඳුර ගන්න ඕනේ මොනවද මේ devices කියන එක. ඔයාලගේ practical modules පටන් ගන්න මෙන්න මෙතනින් තමයි. networking devices. networking devices කිව්වම network එකක් කිව්වම දැන් devices සමහර ඒවා අපි මේ වෙනකොට කතා කරා. පළවෙනි එක තමයි network interface card. අපි මේකට කියනවා NIC. මේ පින්තූරේ දැන් දාලා තියෙනවා මම network interface card එකක්. network interface card එක කියන එක අපි වෙනම ගන්න ඕන device එකක් නෙමෙයි. ඔයාලා desktop computer එකක් ගත්තත්, laptop computer එකක් ගත්තත් ඔයාලගේ motherboard එකේ inbuilt එනවා මෙන්න මේ network interface card කියන එක. කියන්නේ ඔයාලගේ කේබල් එකක් ගහන්න, LAN කේබල් එකක් ගහන්න, network කේබල් එකක් ගහන්න තියෙන port එක තමයි port එක තියෙන card එක තමයි network interface card කියලා කියන්නේ. A network interface card is a circuit board or a card that installed in a computer so that you can be connected to the network. එතකොට අපි කියනවා සාමාන්‍ය network interface card එක තමයි full time network වල වැඩ කරන්න dedicate වෙලා තියෙන්නේ. ඒකට හැම computer එකකම network interface card එක දකින්න පුළුවන් අපිට. දෙවෙනි එක තමයි network hub. network hub කියන එක වර්තමානයේ පාවිච්චි වෙන්නේ නැහැ. අපි කියනවා hub එක කියලා කියන්නේ එච්චර intelligent device එකක් නෙමෙයි කියලාත්. A network hub is a networking device which is used to connect multiple network hosts. A network hub is also used to data transfer. However, because of its working mechanism, a hub is not secure and safe. Secure සහ safe නෑ කියලා කියනවා. ඒ කියන්නේ hub කියන එක පාවිච්චි කරනවා පරිගණක කීපයක් එකිනෙක සම්බන්ධ කරන්න. ප්‍රශ්නේ තියෙන්නේ hub එකකට පණිවිඩයක් දුන්නොත් network එකේ 10ක් හිටියොත් computer සම්බන්ධව 10 දෙනාටම මේ පණිවිඩය යවනවා. එයාට තෝරගන්න බෑ යවන්න ඕන එක්කෙනෙක්. ඒ නිසා තමයි අපි කියන්නේ මෙයා intelligent device එකක් නෙවෙයි කියලා. මෙන්න මේ hub එක intelligent device එකක් නොවන නිසා වර්තමානයේ බහුලව පාවිච්චි කරන device එක තමයි network switch. most important device එකක් networking වලදී. අපි කතා කරා start topology එක තරුවක් වගේ තියෙන එකේදී මෙන්න මේ switch එක hub එක තමයි use කරන්නේ centralized access point එක විදියට. network switch. මේ තියෙන switch එකක් ඔයගොල්ලෝ පින්තූරේ පේනවා ඇති. it's like a hub එක වගේමයි. a switch also work at the layer of LAN. ඒ කියන්නේ local area network වලට තමයි මේකත් පාවිච්චි වෙන්නේ. hub එකට පුළුවන් data forward කරන්න සහ transfer කරන්න filter and forwarding, which is a more intelligent way of dealing with the data packets. කියන්නේ අපි දත්ත යවනකොට මේක intelligent device එකක්. එයාට පුළුවන් filter කරලා forward කරන්න. ඒ කියන්නේ switch එකක් දන්නවා අපේ network එකට connect වෙන හැම device එකකටම තියෙනවා ID එකක්. අපි පස්සේ කතා කරනවා මේ දේවල් MAC address කියලා. කියන්නේ පරිගණක ජාලයකට හෝ අන්තර්ජාලයට හෝ සම්බන්ධ වෙන ඕනම device එකක අඳුර ගන්න තියෙනවා ID එකක්. ඒක manufacturer ගෙන් තමයි අපිට එන්නේ. මේ ID එකට අපි කියනවා MAC address කියලා. මෙන්න මේ MAC address එක මතක තියාගන්න පුළුවන් switch එකට. එයා එහෙම මතක තියාගත්තම තමයි අර filter කරලා පණිවිඩය අදාළ කෙනාට විතරක් යවන්නේ. network එකේ 10 දෙනෙක් හිටියොත් PC number 9 වලට නම් මට පණිවිඩය යවන්න ඕනේ. MAC address එක අපේ switch එක save කරන් තියාගන්න. ඒතර මම පණිවිඩය කිව්වම එයාට 9ට කියන්න කියලා. එයා hub එක වගේ හැමෝටම distribute කරන්නේ නැහැ. ඒක තමයි hub එකේ සුවිශේෂීතාවය. වර්තමානයේ බහුලව පාවිච්චි කරනවා hub එකේ තියෙන port ගාන switch එකේ තියෙන ports ගාන අනුව 8 port switch එකක් 16 ඒ විදිහට ports අපිට network ports බලා ගන්න පුළුවන්. ඊළඟ device එක තමයි modem. modem එක අපි පාවිච්චි කරනවා සරලව කිව්වොත් අපේ අන්තර්ජාල සේවාව ලබා ගන්නකොට
අපේ ටෙලිෆෝන් ලයින් එකත් එක්ක අපේ ISP එක්ක දුරකථනය හරහා සම්බන්ධ කරන්නේ අපේ ISP අපේ දුරකථනය හරහා සම්බන්ධ කරන්නේ modem එක. A modem is a somewhat more interesting network device. So if you have a notice around, you can get the internet connection through the wire or wireless. You have to use the modem. modem එකක් පාවිච්චි කරන්න වෙලා ඔය අන්තර්ජාල සේවාව ලබා ගන්නව නම් එතකොට මේ modem එකකට පුළුවන් අපේ දුරකථන මාර්ගය හරහා අපේ අන්තර්ජාල සේවාව සපයන ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ඒ සම්බන්ධතාවය ලබලා දෙන උපකරණය තමයි modem කියලා කියන්නේ. modem කියන එකේදී ඇත්තටම වෙන්නේ signal එයා analog signal digital වලට convert කරනවා, digital ඒවා analog වලට convert කරනවා. මෙන්න මේ mechanism එක අපි කියනවා modulation and demodulation කියලා. දැන් ඔයගොල්ලන්ට මම මේක මගේ slide එකේ highlight කරනවා. එතකොට බලා ගන්න පුළුවන්. modulation and demodulation කියන part එක කරන්නේ අපේ මෙන්න මේ කොටස. modulation and demodulation කියන එක කරන උපකරණය කියන වචනයෙන් තමයි හැදුනේ modem කියන එක. digital signal analog signal වලට හරවනවා, analog signal digital signal වලට හරවනවා. ඊළඟ එක network router. වර්තමානයේ මේ router කියන වචනේ ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් පාවිච්චි කරලා තියෙනවා. router කියන වචනේ ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් පාවිච්චි කරලා තියෙනවා. router කියන වචනේ අහලා තියෙනවා. router කියන එකේදී වෙන්නේ router එකට පුළුවන් network traffic එක route කරන්න වෙන network එකකට. A router is a network device which is responsible for routing traffic from one to another network. ඒතර අපිට පුළුවන් එක network එකකින් ඉඳලා තව network එකක් එක්ක සම්බන්ධ වෙලා ඒතර network traffic එක control කරන router එකක් පාවිච්චි කළා. routers ගත්තම wired, wireless ඒ විදිහට routers අපිට දකින්න පුළුවන්. ඊළඟ device එක තමයි bridge. bridge කියන්නේ network දෙකක් එකිනෙක සම්බන්ධ කරන්න ඕන නම්. හිතන්න අපි ළඟ තියෙනවා classroom 1 එකේ එක network එකක්, classroom 2 එකේ තව network එකක්. අපිට අවශ්‍ය නම් මේ classroom 1 එකේ network එක classroom 2 එකේ network එකක් එක join කරන්න. අන්න ඒ වෙලාවේ ගන්න ඕන උපකරණය තමයි bridge. bridge එක පාවිච්චි කරනවා network දෙකක් එකිනෙක සම්බන්ධ කරන්න. මෙන්න මේ දාලා තියෙන පින්තූරෙන් ඔයගොල්ලන්ට identify කරගන්න පුළුවන් bridge එකක් කොයි වගේද කියලා. ඊළඟට අපි යනවා ඊළඟ network device එක ගැන කතා කරන්න repeater. repeaters කියන එකේ පින්තූර දැන් ඔන්න ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. පළවෙනි පින්තූරේ තියෙනවා repeat එකක්. දෙවෙනි පින්තූරේ තියෙනවා repeat එකකින් වෙන කාර්යය මොකක්ද කියන එක. අතරම repeat එකක් අපි පාවිච්චි කරන්නේ අපි signal එකක් transfer කරනකොට distance එක කියන්නේ දුර වැඩි වෙනකොට signal එක drop වෙන්න නැත්නම් signal එකේ strength එක අඩු වෙන්න පුළුවන්. එතකොට send කරන එක ඒ විදියටම receiver ළඟට යන්නේ නැහැ. අන්න ඒ වගේ වෙලාවකදී signal strength එක වැඩි කරන්න අපි කියන amplify කරන්න අපිට use කරන්න පුළුවන් device එක තමයි repeat එක කියලා කියන්නේ. long distance වලට යනකොට තමයි repeat එක වැඩිපුරම පාවිච්චි කරන්නේ. ඊළඟ device එක තමයි firewall. මේකත් හුඟක් වැදගත් device එකක් firewall එකක්. ඒ කියන්නේ අපේ network එක බාහිර network එකක් එක්ක සම්බන්ධ වෙනවා නම් for example ඔයාගේ office network එකකින් class එකේ network එකකින් ඔයා connect වෙනවා නම් outside network එකකට. ඒතර අපිට ඒ network එකේදී virus වෙන්න පුළුවන්, security issues වෙන්න පුළුවන්, unauthorized access කියන ඒවා වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ වළක්වන්න තමයි firewall එකක් use කරන්නේ. basically firewall වර්ග දෙකක් තියෙනවා. පළවෙනි පින්තූරේ මම දාලා තියෙනවා ඒ පළවෙනි category එක hardware firewall. දෙවෙනි පින්තූරේ මම දාලා තියෙනවා software firewall. එතකොට firewall එක ප්‍රධාන කොටස් දෙකයි. hardware firewall එකක් දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෘදුකාංගයක් කරා firewall එකක් අපිට establish කරන්නත් පුළුවන්. A firewall is a system designed to prevent unauthorized access to from a private network. That is the most important one, unauthorized access. Using firewall, you can prevent unauthorized access. Unauthorized access නවත්තන්න පුළුවන් firewall එක පාවිච්චි කරලා. The firewall can be either hardware or software. Hardware firewall එකක් use කරන්නත් පුළුවන්, software firewall එකක් use කරන්නත් පුළුවන්. ඉන්ට්‍රානෙට් වලදී මේක බහුලව අපි පාවිච්චි කරනවා. එතනින් පස්සේ අපි අවසානයේ කතා කරනවා ඔයාලා network එකක් දැක්කොත් නැත්නම් network එකක් හදනවා නම් මොනවද network එකක තියෙන basic components කියලා.
basic components of a computer network. computers තියෙනවා ඊළඟට තියෙනවා work station වෙන්න පුළුවන් ඒවා computers කියන්නේ තනි පොඩි කියන්නේ normal personal computers වෙන්න පුළුවන් work station වගේ ලොකු computers වෙන්න පුළුවන් දෙවෙනි එක තමයි network interface card hub එක තියෙනවා switch එක තියෙනවා router එක තියෙනවා ඕවා තමයි basic components වෙන්නේ network වල මම හිතනවා අද මේ lesson එක අවසන් වෙනකොට ඔයාලට අදහසක් එන්න ඇති පරිගණක ජාලකරණය සහ ජාලකරණයට අදාළ මූලිකාංග මූලික කරුණු ටික අද අපි මෙතනින් අවසන් කරනවා අපේ පළවෙනි ලෙසන් එක නෙට්වර්කින් වලට අදාළව ඔබ සමට ස්තුතියි